අද 2020 දෙසැම්බර් 23 බදාදා සිරස්තල කොවිඩ් මලසිරුරු බොමුදානය හෝ ආදාහනය දේශපාලනික තීන්දුවක් නොවිය යුතුයි. විටින් විට ගන්නා විවිධ තීරණ නිසා අධිකරණයත් අපහසුතාවයට පත් වෙලා වත්තල මහේස්ත්‍රාත්වරයාගෙන් සෞඛ්‍ය ප්‍රධානීන්ට දැඩි දෝෂාරෝපණයක්. කොවිඩ් සිරුරු භූමදානය කළහොත් මෙරට භූගත ජලයට වෛරසය මුසුවිය හැකි බවට විද්‍යාඥයන් අනතුරු අංගවයි. සමගි ජනබලවේගය භූමදානය ඉල්ලා විරෝධතාවයක. මරණයට පත්වුණු පුද්ගලයා වෙනුවෙන් ආගමික කටයුතු ක්‍රියාත්මක කරන්නට ඒ අවස්ථාව ලබා දිය යුතුයි කියන එකයි අපේ විශ්වාසය. භූගත ජලය රැකගන්න ඩෙන්මාර්කයේ කොවිඩ් මුගටි මලකුණු යලි ගොඩ ගැනේ. පළමුවරට කොළඹ දිස්ත්‍රික්කය අභිබවා කළුතරින් වැඩිම දෛනිකා සාධිතීන් හමුවේ. ඊයේ 193ක්. ජනවාරියේ ශ්‍රීපාද වන්දනාවේ නොපැමිණෙන්නයි නෝරෙලිය කොවිඩ් කමිටුව ජනතාවගෙන් ඉල්ලයි. අයහපත් කාලගුණයෙන් උතුරු මැදිරි සහ නැගෙනහිරට දැඩි බලපෑම්. ජලාශ කිහිපයක වාන් දොරටුත් ඇරෙයි. අද රාත්‍රියේත් පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් නොබදත් එක් වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීය පුවත් විකාශය අද දෙරන 6:55 සමගින්. කොවිඩ් ආසාදිත මලසිරුරු භූමිදානය කිරීම නිසා භූගත ජලයට වෛරසය මුසුවිය හැකි බව ජල විද්‍යාඥයින් පෙන්වා දෙනවා. ඔවුන් සඳහන් කරන්නේ ඩෙන්මාර්කයේ කොවිඩ් ආසාදිත මුගටයන්ගේ භූමදාන කළ මලසිරුරු යළි ගොඩගෙන ආදාහනය කර ඇත්තේද මේ හේතුව නිසා බවයි. මේ අතර අදත් බොරැල්ල සුසාන භූමිය ඉදිරිපිටදී සමගි ජනබලවේගය කොවිඩ් ආසාදිත දේහයන් ආදාහනයට එරෙහිව විරෝධතාවක නිරත වුණා. COVID-19 වසංගතය ආරම්භවීමත් සමග වෛරසයට ගොදුරු වී මේ යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහ ආදාහනය කිරීමට ඉවකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තීරණය කළේ විශේෂඥ කමිටුවක නිර්දේශ සැලකිල්ලට ගනිමින්. අනතුරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම කොවිඩ් මෘතදේහ ආදාහනය කළ යුතු බවට නිකුත් කර ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ශ්‍රේෂ්ඨ අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. එහිදීද විශේෂඥයන් කොවිඩ් මෘතදේහ බහුදානය කිරීමෙන් සිදුවිය හානිය විද්‍යාත්මක පදනමක සිට කරුණු ඉදිරිපත් කළා. එම කරුණු සැලකිල්ලටගත් ශ්‍රේෂ්ඨ අධිකරණය ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 11ම බහුතර විනිසුරුවරුන්ගේ එකගත්වයෙන් ප්‍රතික්ෂේප කළා. එවැනි පසුබිමක අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ඉල්ලීමක් මත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘතදේහ බහුදානය කිරීමට හැකිදැයි යලි සලකා බලන ලෙස විශේෂඥ කමිටුවෙන් ඉල්ලීමක් කළා. එම විශේෂඥයන්ගේ තීරණය ලැබෙනතුරු කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘතදේහ ශ්‍රීතාගාරවල තැන්පත් කරන්නයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල් ගුණවර්ධන මහතා උපදෙස් දී තිබුණා. මේ සම්බන්ධයෙන් අද වෛරස් වේදය පිළිබඳ විශේෂඥයන් පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශයට රැස් වී සාකච්ඡා කළා. මුස්ලිම් කියන එකෙන් එතන අපිට ගැටලුව තියෙන්නේ එම ආගමික කොට්ටාසේ අය සඳහා නිසා අපි ඒ පිළිබඳව සංවේදීව කටයුතු කළ යුතුයි. ඒ නිසා මේක සංවේදී තත්වයක් නිසාම සංවේදී ලෙස එයත් සමග මේක සාකච්ඡා කරලා අවශ්‍ය කටයුතු කිරීමේ වැදගත්කම සෞඛ්‍ය සේවකයෝ හැටියට අපි වටහාගෙන තියෙන අපිට ඒක අපේ මූලික ප්‍රතිපත්තියක්. ලෝකයේ රටවල් 190ක විතර තීරණයක් අරන් තියෙනවා ආදාහනය සහ භූමිදානය දෙකටම සඳහා අවස්ථාව ලබා දීම. අනිත් රටවල් වල තියෙන ආකාරයට ලංකාවෙත් භූමිදානය දෙන්න පුළුවන්ද කියලා. මොකද නැත්තම් ජාත්‍යන්තර වශයෙන් සහ එක ප්‍රජාවකට හිතනවා නම් ඔවුන්ට වෙනසක් කරලා තියෙනවා කියලා ඒක අවසාන වශයෙන් ඉලක්කය මේ රටේ මිනිස්සු සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ හැටියට එක තැනකට අරගෙන යන්න. ඒ ඉලක්කයට බාධාවක් වෙන්න පුළුවන්. මේ අතර කොවිඩ් ආසාදනයෙන් මියගිය ගාල්ල ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් පුද්ගලයෙකුගේ මලසිරුර ආදාහනය නොකර කරාපිටිය රෝහලේ ශීතාගාරයක තැන්පත් කිරීමට විරෝධය පළ කරමින් කරාපිටිය අධිකරණ වෛද්‍ය කාර්යාලයට අනුයුක්ත සියලු සේවකයන් සහ රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍යාංශයේ සියලුම වෛද්‍යවරුන් අද සිය රාජකාරිවලින් ඉවත් වුණා. ඔවුන් ඒ බව ලිඛිතව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා. ඊට පිළිතුරු ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ මීට පෙර නිකුත් කර ඇති චක්‍රලේඛ යටතේ කටයුතු කරන ලෙසත් ඒ පිළිබඳව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. ඒ සමග රාජකාරී කටයුතු වලින් ඉවත් වී සිටි සෞඛ්‍ය සේවකින් සහ වෛද්‍යවරුන් යලි රාජකාරී කටයුතු වලට එළඹුණු බවයි අධ්‍යයන වාර්තාකරු සඳහන් කළේ.
මෙරට තුළ කොවිඩ් ආසාදිත මෘතදේහ බොහෝමදානය කිරීමට උත්සාහ දරන පසුබිමක ඩෙන්මාර්ක් රජය කොවිඩ් වෛරස ව්‍යාප්තියට හේතු වූ මොගටියන් මිලියන 15ක් පමණ ඝාතනය කර බොහෝමදානය කළ අතර එම සතුන්ගේ මලසිරුඩු පසුගියදා යලි ගොඩගනු ලැබුවේ භූගත ජලයට කොවිඩ් වෛරසයක් වන බවට පරීක්ෂණ වලින් තහවුරු වූ පසුබිමකයි. එම සතුන්ගේ මලසිරුරු යලි පුළුස්සා දැමීමට ඩෙන්මාර්ක් රජය පසුගියදා කටයුතු කළා. ඩෙන්මාර්කේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සහ ඩෙන්මාර්කේ තාක්ෂණික විශ්වවිද්‍යාලය මේ දෙගොල්ලෝ එකතු වෙලා පර්යේෂණයක් සිදු කළා මේ මුගටින් භූමදානයෙන් සිදුවන හානිය පිළිබඳව. ඒකෙදී ඒගොල්ලන්ට අවබෝධ වුණා භූගත ජලයට නොයෙකුත් අපද්‍රව්‍ය සහ වෛරසය එළියට නිකුත් වෙන නිසා ඒගොල්ලොන් වහාම භූමදානය කරනු ලැබූ වෛරස් සහිත මුගටින් මිලියන 15ම ආපහු ගොඩ අරගෙන ආදාහනයට ලක් කරා. ඒක ලොකු උදාහරණයක් ලංකාවට අපි මේ විකාර රූපී ස්වරූපයකින් දඟලනවනේ දැන් දේහ ආදාහනයද භූමදානයද කියලා මේ අවස්ථාව ඒකට හොඳ උදාහරණයක් තමයි ඩෙන්මාර්කෙන් සපයන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දීලා තියෙන්නේ. ඒ තීන්දුව අනුව අපිට දැන් එක නීතියක් තියෙන්නේ. ඒ එක නීතියට අනුගත වීම අනිවාර්යෙන් සිදු කළ යුත්තක්. මේකේ ප්‍රධාන වෛද්‍ය මතය අරගන්නේ වෛද්‍ය මලික් මහතාගේ. ඔහු කියන්නේ SARS වෛරසයේ මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණා. නමුත් ඒකෙන් කිසිම විදිහකින් මේ පසට එකතු වීමක් එහෙම නැහැ කියලා. වෛරස වේදීන්ගේ මතයයි ජලභූ විද්‍යාත්මක මතයයි වෙනස් වෙන්න පුළුවන්. වෛරස වේදීන් හරි තහවුරු කරනවා නම් තාම විද්‍යාත්මක සාක්ෂි නැහැ. මෙම වෛරසය මියගිය දේහයක පවතින්නේ මෙන්න මේ කාල සීමාව පමණයි කියන එක පිළිබඳව තවම විද්‍යාත්මක සාක්ෂි කිසිම දෙයක් නැහැ. භූගත ජලය දිනක අපි දූෂිත කළොත් ඊට පස්සේ අපිට ආපහු ඒක පිරිපහදු කිරීමේ කිසිම හැකියාවක් නැහැ. මිනි අපි භූමදාන කිරීම තුළින් නරක වේගෙන එනකොට ඒකෙන් ඇතිවන ඕජස් වලින් බොහෝ දුරට ජල මූලාශ්‍ර වලට ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. වෛරසය නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින බව අපි කවුරුත් දැන් තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා අපිට ඉස්සරහට මොන වගේ තත්ත්වයක් උද්ගත වෙයිද කියලා කියන එක පුරෝගතනය කරන්නත් බැරි තත්ත්වයක ඉන්නවා කියන හැඟීමයි මගේ. ජල භූ විද්‍යාඥයෙක් අපිට පේනවා ජල මූලාශ්‍ර වලට මේක එකතු වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඕනෑම ජලයකට එකතු වෙලා තියෙන ද්‍රව්‍යයක් අපිට ආපහු ශරීරයට ගත වෙන්න පුළුවන්. ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීම ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා. මහ ජනතාවගේ ආරක්ෂාව අපි බලාපොරොත්තු වෙනවා. සම්පූර්ණයෙන්ම පිරිසිදු කරපු ජලය ලැබෙන දැන් මේ කැනඩාව වගේ රටක් ගත්තාම ඒකේ තත්ත්වයයි අපේ රටේ පවතින ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සංසන්දනය කිරීම නම් සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්. ඒකට කිසියම් හෝ සැකයක් තියෙනවා. ඒ සැකේ දුරු වෙන තාක් හැම වෙලෙම මහ ජනතාවගේ ආරක්ෂාව රකින්න ඕන. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මාලාවක් තියෙනවා. ඔවුන් පැහැදිලිව සඳහන් කරනවා වල දැමීම සහ පිලිස්සීම කියන කාරණය රඳා පවතින්නේ අදාළ රටේ තත්ත්වයන්ට අනුව බවට. මෙහිදී වල දැමීමේදී සම්මත බොඩි බෑග් එකක් භාවිතා කරන්න ඕනෙත් කියලා සඳහන් කරලා තියෙනවා. එය භූගත ජල මට්ටමට ආසන්නව සිදු නොකළ යුතු බවට පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මලසිරු දි รา පත් වීමේදී මලසිරු තුල පවතින වෛරසය හා ප්‍රවේණික ද්‍රව්‍ය යම් කිසි කාලයකට පසු ජලයට හෝ පසට එකතු නොවේ කියන එක අපිට නිගමනය කරන්න බෑ. ඒ නිසා අපිට මේ අවස්ථාවේදී තියෙන හොඳම විකල්පය තමයි පිලිස්සීම. මේ අතර බලහත්කාරයෙන් ආදාහනය නවත්වනු යනමයින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයන් පිරිසක් අද පෙරවරුවේ බොරැල්ල කනත් ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. 20 වෙනි සංශෝධනය සම්මත කරද්දී මුස්ලිම් මන්ත්‍රීවරු 6ක් හෝ 7ක් උදව් කරා 20 වෙනි සංශෝධනය සම්මත කරගන්න. ඒ වෙලාවේ ඔවුන්ට දුන්න පොරොන්දුවක් තමයි මුස්ලිම් ජනතාවට භූමි දානය කරන්න අවසර දෙනවා කියන එක. මේ ආණ්ඩුවේ තියෙන නොසලිකලිකම උඩ තමයි මේ COVID-19 කොරෝනා වසංගතයේ බෝ වුණේ. ඒකට වග කියන්න ඕනේ මේ පාලකයෝ. කොරෝනා රෝගීන් හැටියට මිය ගියාම ඔවුන්ව අපරාධකාරයෝ හැටියට සලකලා ගිහිලාද බලහත්කාරයෙන් ආධාරණය කරන ක්‍රමයක් තමයි මේ යන්නේ. අපි ඉපදුනේ මාලදිවයිනේ නෙමෙයි. අපි ජීවත් වෙන්නේ මාලදිවයිනේ නෙමෙයි. මේක අපේ රට. ඒ නිසා බලහත්කාරයෙන් මාලදිවයිනට ගෙනියන්න බෑ. විද්‍යාතුන් නෙමෙයි මේගොල්ලෝ රේසිස්ලාව දාලා තමයි මේ ටෙක්නිකල් කොමිටියක් කියලා දැන් කියන්නේ. වෛරොලොජිස්ලා කවුරුත් අතර නැහැ. පාංශකූල පූජාව කරන්නට ඒ ආගමික කටයුත්ත කරන්නට මේ රටේ බෞද්ධ ප්‍රජාවට ඒ අයිතිය අපි ලබා දෙන්නට ඕන. ඒ වගේම සෙසු ආගම්වල ඒ ආගමික ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන්නට ඒ අයිතිය ලබා දෙන්නට ඕනේ. ලෝකේ රටවල් 190ක මේ දේ සිද්ධ වෙනවා. සමගි ජන බලවේගයේ විසින් සංවිධානය කර තිබුණු එම උද්ඝෝෂණයට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීම සඳහා අපේ ජන බල පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක ඩැන් පීසාද් එම ස්ථානය අසලට පැමිණියද පොලිසිය ඉල්ලීම මත පසුව ඔහු පිටත්ව ගියා.
ආගමේ නීති මත රටේ නීතිය යටපත් කරන්න දෙන්න බෑ. එක රටකට එක නීතියක් තිබිය යුතුයි. එහෙනම් අපිත් ඉල්ලනවා දීපල්ලා අපිටත් පාංශ කූලේ දීලා අපේවත් බූම දාන ගන්න. හැබැයි අපි එහෙම ඉල්ලන්නේ නැහැ. මොකද රටේ අනාගත පරම්පරාව අහිංසක දරුවෝ ගැන හිතන්න ඕනේ. මේ අතර COVID-19 මෘතදේහයන් සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දුවක් ගත යුත්තේ සියලු ජන කොටස් සමග සාකච්ඡා කිරීමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. කොහෙද යන්නේ මල්ලේ පොල් ලෝකේ එන්නත් හොයාගනිද්දී ඒ හොයාගන්නා එන්නත් අංශක 70ක් දක්වා ශීත කරලා ලෝකේ පුරා ප්‍රවාහනය කරන්නේ කොහොමද කියන ගැටලුවට උත්තර හොයද්දී අපේ රටේ අර මාළු ටික කල් තියාගන්න අයිස් පෙට්ටි කියනවා වගේ අපේ රටේ මැරිච්ච මිනිස්සු ටික ශීත කරලා කූල් කරලා ගල් කරලා අයිස් කරලා තියාගන්න අයිස් පෙට්ටි හදනවා. ඒකයි අපි කියන්නේ මේ ආණ්ඩුව පේල්. මේ අවස්ථාවේදී විපක්ෂ නායකතුමා දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ජාතිවාදීන් අවුස්සනවා කියන එක අපි කියන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලන්ගේ මූලිකම අරමුණ. බොරදියේ මාළු බාන්න නැතුව මේ රටේ ජනතාව කුපිත කරන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳගන්න ඉඩ දෙන්න. මේක වසංගත තත්ත්වයක්. මේක ආගමික චාරිත්‍ර වාරිත්‍ර ක්‍රියාත්මක කරන තත්ත්වයක් නෙමෙයි. බෞද්ධ කෙනෙක් ජීවිතක්ෂයටපත් වුණොත් අපි දැකලා තියෙනවද කොහොමද පාංශකූල දෙන අවධානය යොමු වී යුත්තේ අවාසනාවන්ත ලෙස මිය ගිය අය ගැන නෙමෙයි. ජීවත් වෙලා ඉන්න අය පිළිබඳවයි තීන්දුව ගන්න ඕනේ. දන්නවනේ රජයේ රෝහල් වල තත්ත්වයේදී රජයේ රෝහල් වල මෝටරිය සීතකරණය වැඩ කරන්නේ නැහැ සමහරක් තැන්. මේ සීතකරණ කවද වෙනකන් වැඩ කරයිද කියලා දෙයියෝ තමයි දන්නේ. ඊගාවට ඒකෙන් ආසාදිත පොකුරු බිහිවීමේ අවදානමක් තියෙනවා. ඒ තීන්දුව පිළිබඳව මම නම් එකක නැහැ. මම සහමුලින් විරුද්ධයි. COVID-19 ආසාදිත මෘතදේහ ආදාහනයට හෝ භූමිදානය කිරීමට ගන්නා තීරණය දේශපාලනික තීන්දුවක් නොවිය යුතු බව වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද අවධාරණය කළා. ඔහු පවසන්නේ වග කිවයුත්තන් විටින් විට විවිධ තීරණ ගැනීම හේතුවෙන් අධිකරණයද අපහසුතාවට පත්වී ඇති බවයි. මහේස්ත්‍රාත්වරයා මේ පිළිබඳ දැඩි ලෙස අවධාරණය කළේ මහර බන්ධනාගාර ගැටුමින් මියගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී. මහර බන්ධනාකාරය තුළ පසුගිය දායතු වූ ගැටුමින් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඉන් 8 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වූයේ. බන්ධනාකාර ගැටුම පිළිබඳ නීති කෘත්‍ය කැඳ වූ පසුගිය 16 වනදා එම 8 දෙනාගින් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එෙහිදී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළේ කොවිඩ් ආසාදිතව මෘත ශරීර ආදාහනය කරන ලෙසයි. මෙම නීති කෘත්‍ය අදත් කැඳ වූ අතර කොවිඩ් ආසාදිත සෙසු මළ සිරුරු 4 පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා එහිදී අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරණී රජයේ නීතිඥ නිෂා රජාරත්න මෙනවිය විසින්. එහිදී රජයේ නීතිඥවරිය ඉල්ලා සිටියේ එම මෘතදේහ ආදාහනය කිරීමට අකමැත්තක් නැති බවට ඔවුන්ගේ සමීප ඥාතීන් ප්‍රකාශ කර ඇති බැවින් සිරුරු ආදාහනය කිරීමට අවසර ලබා දෙන ලෙසයි. නමුත් අගතියටපත් පාර්ශවවල නීතිඥයන් ඒ පිළිබඳ සිය බලවත් විරෝධය පළ කරමින් චෝදනා කළේ විමර්ශකයින් මේගේ රැඳවියන්ගේ ඥාතීන් නොමග යවමින් ආදාහනය කිරීමට කැමැත්ත ලබාගෙන ඇති බවයි. අජීවී ශරීර තුළ කොවිඩ් වෛරසය ක්‍රියාකාරී නොවන බව ලොව විශේෂඥයන් රැසක් පවසා ඇති තත්වයක ඇතැම් පිරිස් සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශවලට වසන් වී මෘත ශරීර ආදාහනය කිරීමට උත්සාහ දරන බවයි අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ. එමෙන්ම ලෝකයේම අවධානය දිනාගත් අපරාධයකට යුක්තිය ඉටුවීම වැළැක්වීමට ඇතමුන් උත්සාහ දරන බවද ඔහු කියා සිටියා. අගතියටපත් වූවන් වෙනුවෙන් කරුණු දැක් වූ නීතිඥ අජලසෙන විරත්න මහත්මිය පැවසුවේ මුල් අවස්ථාවේ මෙම මියගිය රැඳවියන් කොවිඩ් ආසාදිත බවට අධිකරණයට කරුණු දැක්වුවද සිදුවීමෙන් මාසයකට ආසන්න කාලයක් ගෙවී ගොස් තිබුණත් මෘත ශරීරවල තවමත් වෛරසය සක්‍රියව පවතීද යන්න පිළිබඳ විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුර කරුණු දක්වා නොමැති බවයි. නීතිඥ චූල අධිකාරී මහතා පෙන්වා දුන්නේ වර්තමානයේ කොවිඩ් ආසාදිත ඇතැම් මළසිරුරු භූමදානයට අවසර ලැබෙන තුරු ශීතකරණවල රඳවා ඇති පසුබිමක මෙම මෘත ශරීර භූමදානය නොකරන්නේ මන්ද යන්නයි. අපරාධ මේ සිදුවීමකට සම්බන්ධ මෙම සිරුරු කෙදිනක හෝ නීතිමය කටයුතු සඳහා යළි ගොඩ ගැනීමට අවශ්‍ය විය හැකි බව ඔහු පෙන්වා දුන්නා. මෙම තර්කවලට රජයේ නීතිඥ නිෂා රාජාරත්න මෙනවිය මෙලෙස පිළිතුරු දුන්නා. ස්වාමීනි, මහර බන්ධනාගාරයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් බහුවිධ විශේෂඥ කමිටුවක් පත් කරන්න යෝජනා කළ නීතිපති දෙපාර්තමේන්තුව. මෙම සිදුවීමෙන් අගතියට පත්වුණු පාර්ශ්ව වෙනුවෙන් යුක්ති ඉෂ්ට කරන්න අපි බැඳී ඉන්නවා. නමුත් මෙම මෘත ශරීර සම්බන්ධයෙන් විවිධ මැතිඇමතුරු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පිළිතුරු දෙන්න අපි බැඳිලා නැහැ. නමුත් කොවිඩ් ආසාදිත මෘත ශරීර ආදාහනය කළ යුතුයි කියලා මෙරට අධිකරණය ගත්තු මුල් ස්ථාවරය මේ වරතෙක් වෙනස් වෙලා නැහැ. මෙම මළසිරුරු පිළිබඳ මූලික වාර්තාවේ තියෙනවා ජීවිතක්ෂයට පත්ව 11 දෙනාගෙන් 8 දෙනෙකුගේ PCR පරීක්ෂණ පොසිටිව් කියලා. ඒකයි මෙම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා නිකුත් වූ මළසිරුරු ආදාහනය කරන්න කියලා ඉල්ලන්නේ. මින් එහාට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඒමට නියමිතව ඇති සිරුරු කොවිඩ් ආසාදිත බවට තහවුරු වෙලා නැහැ. ඒ නිසා ඒවා භූමදානයට අපි විරුද්ධ නැහැ යනුවෙන් ඇය කියා සිටියා.
දෙපාර්ශවයේ කරුණු සහ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ ලේඛන පිරික්සූ මහේස්ත්‍රාත්වරයා පසුව කරුණු පැහැදිලි කිරීමක් කළා. මාවත ඉදිරිපත් කර ඇති ලේඛනවල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, අධිකරණ ඇමතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතා නිකුත් කළ ලේඛනයක් තියෙනවා. ඒ සඳහන් වෙනවා කොවිඩ් ආසාදිත මේගේ ඉස්ලාම් භක්තිකයන්ගේ මලසිරුඩු බහුදාන කළ හැකි දයන්න පිළිබඳ අගමැතිවරයා සහ විශේෂඥ කමිටුවක් අතර මේ වන විටත් සාකච්ඡා පවතින බව. එතෙක් මලසිරුඩු ශීතකරණවල බහා තබාගෙන ඉන්නවා කියලා. ඉන් කියවෙන්නේ ඉස්ලාම් මෘත ශරීර බහුදානය කිරීමට යම් හැකියාවක් පවතිනවා යයි මතයක් ඇති බව. මේ ගැටලුව සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල වගකිව යුතු පාර්ශව විවිධ ස්ථාවර දැරීම නිසා අධිකරණයේ විදිහට අපි ලබා දුන්නු නියෝග ගැන අපිටම ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒක නිසා කොවිඩ් ආසාදිත මෘත ශරීර කිසිදු කරුණක් නිසා බහුදානය කරන්නේ නැහැ කියලා නිශ්චිත නියෝගයක් තියෙනවා නම් වහාම අධිකරණයට දන්වන්නේයි මහේස්ත්‍රාත්වරයා නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඉන් මිනිත්තු 15කට පමණ පසු රජයේ නීතිඥ නිශා රජාරත්න මෙනවිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නමු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ සඳහන්ව තිබුණේ කොවිඩ් නිසා මේ අන්නන්ගේ සිරුරු සම්බන්ධයෙන් මේ වන විටත් අනුගමනය කරන්නේ 2020 අප්‍රේල් 11 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ විධිවිධාන බවයි. ඒ අනුව කොවිඩ් ආසාදිත මෘත ශරීර ආදාහනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී තිබුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එම නව වාර්තාව අධ්‍යයනය කළ මහේස්ත්‍රාත්වරයා යලි මෙලෙස අදහස් පළ කළා. කොවිඩ්-19 ආසාදනයෙන් මේ අන්නන්ගේ මෘත ශරීර බහුදාන කරනවාද ආදාහනය කරනවාද යන්න පිළිබඳ තීරණය ගැනීම දේශපාලනික තීන්දුවක් නොවිය යුතුයි. එය සෞඛ්‍ය අංශ විසින් ගත යුතු තීන්දුවක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට පෙර ඉදිරිපත් කළ වාර්තාව සහ මේ වාර්තාවේ කරුණු පරස්පරයි. ඔහුට හිතේ එකක් තියාගෙන තව එකක් පිටපතට කියන්න බෑ. මම හිතන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යලි ගොඩ ඉන්න නොහැකි වලක් කපාගෙන තියෙනවා. මේ ගැටලුව නිසා අධිකරණයේ ඇතුළු මුළු සිස්ටම් එකම අපහසුතාවයට පත් වෙලා තියෙනවා. මෙම සිදුවීමේදී බරපතල ගැටලුවක් මතුවලා තියෙනවා. මෘත ශරීර ආදාහනය කළොත් අපරාධයක සාක්ෂි වසන් වේද කියලා. ඒක නිසා මට මේ අවස්ථාවේදී මෙම මෘත ශරීර ආදාහනය කරනවාද බොමුදානය කරනවාද කියලා තීන්දුවක් දෙන්න බෑ. දැන් මේ වන විට සාකච්ඡාවට බඳුන් වෙලා තියෙන කොවිඩ්-19 ආසාදනය වීමෙන් මේ යන ඉස්ලාම් භක්තිකයන්ගේ මලසිරුඩු ආදාහනය කරනවාද බොමුදානය කරනවාද කියලා බලධාරීන් ගන්න නිශ්චිත තීරණයක් කඩිනමින් අධිකරණයට දැනුම් දෙන්න. අධිකරණයටත් කාලය අවශ්‍යයි මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න. පසුව ඊට අදාළ තීන්දුව දෙසැම්බර් මාස 30 වන දින ප්‍රකාශ කරන බවයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ. නොවැම්බර් 25 වෙනිදා මගේ මහත්තයාට මං ශරීරය තිබ්බා. මගේ මහත්තයා එළියට දුන්නේ නැහැ. මගේ මහත්තයා බන්ධනාගාරය තුල වෙඩි 4ක් වැදිලා මිය ගියා කියලා ඊයේ මට IDH රෝලෙන් කිව්වා. මට මගේ මහත්තයාව මගේ දරු දෙන්නට පෙන්නන්න ඕනේ. අපිටයි දරු දෙන්නටයි කවුරුත් නැහැ. රෝලේ තියාගෙන ඉන්නවා මගේ පුතා. තාම පෙන්නුවේ නැහැ එක දවසක්වත්. රැප ලබා දීලා තියෙන්නේ මගේ පුතාට. මං ඉල්ලන්නේ කළු අධිකරණයෙන් මගේ පුතාව මට ලබා දෙන්න කියලා මම බෙදකම් කරගන්නම් කියලා. සාගම හොස්පිටල් එකට එක්කන් ඇවිදිලා නම තියෙනවා ආපහු එක්ක ගියා කියලා නම නැහැ. තමගේ පුතා මැරෙලාද කියලාවත් දන්නේ නැහැ. මේ අතර මහර බන්ධනාගාර නොසන්සුන්තාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලෝහන් රත්වත් මහතා අද මහනුවරදී මෙලෙස අදහස් පළ කළා. මහර 100% ප්‍රශ්නය අපි සමනය කරලා තියෙන්නේ. තාම පරීක්ෂණ වෙමින් පවතිනවා. අනිවාර්යෙන් අපේ අතින් වරදක් කළා තියෙනවා නම් අපි අනිවාර්යයෙන් ඒ වන්දියක් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා. කොවිඩ්-19 ආසාදිතයන් 348 දෙනෙකු අද අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. කොවිඩ් ආසාදිතයින් 428 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර පළමු වරට කොළඹද ඉක්මවා වැඩිම දෛනික ආසාදිතයන් වාර්තා වුණේ කළුතර දිස්ත්‍රික්කයෙන්. මේ අතර කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් 15 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාර්ගම අපේක්ෂාරෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටි දංකොටුව ප්‍රදේශයේ 15 හැවිරිදි පිරිමි දරුවෙකුට කොවිඩ් වෛරස් ආසාදනයේ වියතයි හඳුනා ගැනීමෙන් පසු කොළඹ IDH රෝහලට මාරු කරවා ඇති අතර එම දරුවා ඊයේ ජීවිතක්ෂයට පත් වුණා. කොවිඩ් නියුමෝනියා තත්ත්වය ලේ විෂවීම සහ උග්‍ර වූ ලියුකේමියාව එම දරුවාගේ මරණයට හේතුවයි. කුරුණුවත්ත ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක් ඉකුත් 20 වනදා නිවසේදී මිය ගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්. මෙම මරණ දෙකත් සමග කොවිඩ් දෙවන රැල්ලේ මරණ සංඛ්‍යාව 170ක් දක්වාත් මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 183ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. දිස්ත්‍රික්ක 18කින් කොවිඩ් ආසාදිතින් 428 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණු අතර පළමු වරට වැඩිම ආසාදිතයන් වාර්තා වුණේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එම ගණන 193ක්. මෙම ආසාදිතින් අතරින් 162 දෙනෙකුම බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 101 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වැලිකඩ බන්ධනාගාර රැඳවුවන් 35 දෙනෙකුද ඒ අතරට අයත්. ත්‍රිකුණාමලී දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 42 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ඒ අතරින් 12 දෙනෙකුම මුතුරු පොලිස් ස්ථානයේ නිලධාරීන්. තවත් දිස්ත්‍රික්ක 15කින් කොවිඩ් ආසාදිතයන් 91 දෙනෙකු හඳුනාගත් අතර පළමු වරට ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3ක් දක්වා අඩු වී තිබෙනවා. වැඩිම PCR කරපු දවසේ ඒ කියන්නේ 17425
15ක් කරපු දෙසැම්බර් 11 වෙනිදා අපිට රෝගීන් 762ක් වාර්තා වෙලා තියෙනවා. අඩුම PCR කරපු දවසේ 9363ක් PCR කරනකොටත් 688ක් රෝගීන් ඇවිල්ලා තිනවා. අල වශයෙන් 4.8ක පොසිටිව් රේට් එකක් තමයි පහුගිය දිනවල තිබුණේ. ඊයේ පෙරේදා වෙනකොට මේක 300ට අඩු වෙනකොට මොකක් හරි දෙයක් සිද්ධ වෙලා තියෙනවානේ. ඒ නිසා මේ පැහැදිලි කිරීම විශේෂයෙන් වසංගත රෝග විද්‍යාංශයේ ඒ කුමන හේතුවක් හින්දාද කියන එක සම්බන්ධයෙන් ජනතාවට පැහැදිලි කරන්න ඕන. සේවකයන් 3000ක් පමණ සේවය කරන පානදුර හොරණ පාරේ පිහිටි ඇඟලුම් ආයතනයකින් මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 87 දෙනෙකු හඳුනාගෙන තිබෙන්නේ. සේවකයන් 1000කට ආසන්න සංඛ්‍යාවකගේ PCR පරීක්ෂණ අතරින් දැනට මේ ඇඟලුම් ආයතනය తాවකාලිකව වසාදමා කාර්ය මණ්ඩලයේ සියලු දෙනා නිරෝධායන සඳහා යොමු කර තිබෙනවා. නත්තල් නිවාඩුව සඳහා කොළඹ සිට හැඩන් ප්‍රදේශයට පැමිණි දෙදරු මවකට සහ තිදරුපියෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. දෙදරු මව දෙහිවල ප්‍රදේශයේත් තිදරුපියා මෝදර ප්‍රදේශයේත් රැකියාව කර තිබූ අතර ඔවුන් ගම්පින් වෙත පැමිණෙන අතරතුර ගිනිගත් හේන කළුගල පොලිස් පුරපොලේදී සිදු කළ ආහම PCR පරීක්ෂණ මගින් ආසාදිත බව හඳුනා ගැනුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් මතු ආශ්‍රිත ප්‍රදේශවල COVID වෛරසය පැතිරීමේ දැඩි අවධානමක් පවතින බැවින් එළඹෙන ජනවාරි මාසයේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමෙන් වළකින්නයි නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව ජනතාවට දැනුම් දෙනවා. මේ අතර පසුගිය දින 3ක කාලය තුර 70කට ආසන්න COVID ආසාදිතයන් පිරිසක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කෙන් වාර්තා වීම නිසා එළඹෙන උත්සව සමයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පැමිණීම අවම කරන ලෙස දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මාතලේ මහනගර සභා බල ප්‍රදේශයට අයත් හිග්ගොල්ල ගම්මානයෙන් ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයට සංචලන සීමා පැනවීමට පියවරගෙන තිබෙනවා. එම ආසාදිතයින් 11 දෙනා අතර මාතලේ මහනගර සභා සේවකයන් 30 දෙනෙකුද වන අතර ඉන් 30 දෙනෙකුම ඊයේ දින නගර සභාව වෙත පැමිණ ඇතැයි අනාවරණ වුණා. පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයට අයත් බන්දාව සහ මඩලගම යන ග්‍රාම නිලධාරී කොට්ටාශවල ප්‍රදේශ දෙකක් හුදකලා කිරීමට ප්‍රදේශීය භාර සෞඛ්‍යාංශ කටයුතු කර තිබෙනවා. ඉකුත් 17 වනදා බන්දාව ගම්මානයේ ජීවිතක්ෂයට පත් වූ කාන්තාවකට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි තහවුරු වීමත් සමග ආශ්‍රිතයන් 100 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කරනු ලැබුවා. ඉන් 14 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග මෙලෙස අදාළ ප්‍රදේශ හුදකලා කරනවා. ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ පවුලේ සියලු දෙනාටම වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වුණා. මේගම බන්ධනාගාරයේ රැඳවියන් 43 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 38000 ඉක්මවා තිබෙනවා. ඒතරින් සුවය ලැබූ සංඛ්‍යාව 29000කට අධිකයි. බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත්වලට යන පිරිස් සඳහා අහඹු ශනික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කරන ස්ථාන ගණන 11ක් දක්වා වැඩි කර තිබෙනවා. කොළඹ සිට ප්‍රධාන මාර්ග 11ක් ආවරණය වන පරිදි මෙම පරීක්ෂණ සිදු කරනවා. පළමු වරට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේදී එම පරීක්ෂාව ආරම්භ වුණා. මේ ටෙස්ට් එක මේ වෙලාවෙන් ප්‍රතිඵලය දෙනවා. 10 දෙනෙක් මේ අවස්ථාවේ මේ ස්ථානෙට අපි අරගන්න ඕනේ. බහුතලවලින් පිටිපස්සින් ඉඳලා එන්න 10ක් යන්න ඉක්මනට යන්න පුළුවන්. ඉදිරියට එන අලුත් අවුරුදු උදාවත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා දැනට මේ අවදානම් ප්‍රදේශ සහ බස්නාහිර පළාතේ සංචරණය සීමා කරේ නැත්නම් යම් තරමකට බස්නාහිර පළාත වගේම ලංකාවේ අනිකුත් ප්‍රදේශවලට මේ රෝගීන් ව්‍යාප්ත වීමේ හැකියාව තියෙනවා මේ ආසාදනය ව්‍යාප්ත වීමේ හැකියාව තියෙනවා කියලා. ඒ නිසා අපි රජයෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලනවා ඔවුන්ට ඔවුන්ගේ නත්තල් උත්සවය සහ අලුත් අවුරුදු උදාව ඔවුන්ගේ සීමා තුල ඉඳගෙන ඔවුන්ගේ සංචරණ සීමා ඇතුළේ ඉඳගෙන සමරන්න අවස්ථාව දෙන්න දිස්ත්‍රික් මායිම් වලින් පිටතට ගමන් කිරීම අත්හිටුවමින් වහාම සංචරණ සීමා පනවන්න කටයුතු කරන්න. එහෙම නැති වුණොත් අපිට අලුත් අවුරුදු උදාවෙන් පස්සේ ඊටාම අවාසනාවන්ත තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියන එක තමයි අපේ නිරීක්ෂණය. මේ අතර මාස දෙකකට වැඩි කාලයක් හුදකලා කර තිබෙන බොරැල්ල වනාත මුල්ල හල්ගා කුඹුර ප්‍රදේශවාසීන් අද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ හුදකලා තත්ත්වය ඉවත් කර තමන්ට ජීවනෝපායන්දර නිරත වීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලමි. මාස දෙකකට කිට්ටු වෙච්ච. දවස් 30කයි දවස් 30ට දැනට හුදකලා කර තිබෙන වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්ෂණ සෙවන මහල් නිවාස සංකීර්ණයේ වැසියන්ද කොළොන්නාව මන්සන්දියට පැමිණ මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූයේ හුදකලා තත්ත්වය ඉවත් කර දෙන ලෙසට ඉල්ලමි. PCR ඔක්කොම අරන් තියෙන හොඳාකාරව. ගන්න දැන් දෙයක්වත් නැහැ. පෞල් සංඛ්‍යාව 3500ක් ජීවත් වෙන පැට්ටයක් එක. එක මාසයක් නිරෝධායන නීතිය කියලා ඉතින් නීතිය දැම්ම අපි හිටියා. මේ වෙලෙන් අපි කොන් වෙලා ඉන්නේ. අපි රසවලට ගන්නේ නැහැ. උත්සාහ කරගෙන ජීවත් වෙන්න අපිට පහර අරලා දෙන්නේ නැහැ. දෙසැම්බර් මාසයේ ගත වූ දිනවලදී ලන්ඩන් නුවරින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 60%ක්ම එරට පැතිර යන නව වෛරස ප්‍රභේදය වැළඳුණු පිරිස් බව හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ ගෝලීය වසංගතයක් ඇති කළ SARS-CoV-2 වෛරසය විපර්යාසයන් 23කට ලක්ව මෙම නව වෛරසය නිර්මාණය වී ඇති බවයි. මේ අතර දකුණු අප්‍රිකාව තුළද මෙතෙක් හඳුනා නොගත් කොරෝනා නව වෛරස ප්‍රභේදයක් පැතිර යමින් පවතින්නේ ලෝක වසංගත අවදානම තවත් තීව්‍ර කරමින්.
VUI 2020 එක නමින් හැඳින්වෙන වෛරස ප්‍රභේදය මේ වන විට බ්‍රිතාන්‍ය පුරා පැතිරමින් පවතිනවා. ගෝලීය වසංගත තත්ත්වයක් ඇති කළ SARS-CoV-2 වෛරසය විපර්යාසයන් 23කට ලක්ව මෙම නව වෛරසය නිර්මාණය වී ඇති බවයි සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ. මේ හඳුනාගෙනුනේ එංගලන්තයේ කෙන්ට් පළාතේ ආසාදිතයන් වාර්තා වීම සමීපව නිරීක්ෂණය කිරීමේදී. දෙසැම්බර් මාසයේ ලන්ඩන් නුවරින් වාර්තා වූ රෝගීන්ගෙන් 60%ක්ම නව ප්‍රභේදයේ ආසාදිතයින් බවයි පැවසෙන්නේ. ගත වූ පැය 24 තුළ එක්සත් රාජධානියෙන් COVID-19 ආසාදිතයන් 36804ක් හඳුනාගත් අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 691ක්. එක්සත් රාජධානී සෞඛ්‍යංශ මේ තත්ත්වය සලකන්නේ කොවිඩ් වෛරසයේ පළමු රැල්ල වාර්තා වූ කාලවකවානුවේ උච්චතම අවස්ථාව නැත්නම් අගය අප්‍රේල් මාසයේ පැවතිය සමාන තත්ත්වයක් තමයි පවතින්නේ කියන කාරණේ. ඉතින් මේ තත්ත්වය මත සෞඛ්‍යංශ තම සියලුම ධාරිතාවයන් අවසාන මට්ටමකට පැමිණ තිබෙන ආකාරය තමයි ඔවුන් වාර්තා කරන්නේ. නව වෛරසයේ ව්‍යාප්තිය නිසා මේ වන විට රටවල් 50ක් බ්‍රිතාන්‍යයට සංචලන සීමා පනවා තිබෙනවා. ප්‍රංශයේද එක්සත් රාජධානිය සමග පැවති සියලු ප්‍රවාහන කටයුතු සහ සංචලන අත්හිට වූවා. නමුත් මානුෂීය හේතු සලකා දැඩි සීමාවලට යටත්ව දේශ සීමා යලි විවෘත කිරීමට ප්‍රංශය එකඟ වී තිබුණා. ඒ අනුව කොවිඩ් පරීක්ෂාවකට ලක්ව රෝගිය නොමැති බවට තහවුරු වන අයෙකුට දේශ සීමා ඔස්සේ එංගලන්තයේ සිට ප්‍රංශයට ඇතුළු වීමට අවස්ථාව හිමි වනු ඇති. නව ව්‍යාප්තිය නිසා උත්සව සමයේ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් මතුවීමෙන් එංගලන්ත වැසියන් මුහුණ පා ඇත්තේ දැඩි අසීරුතාවයකටයි. එක්සත් රාජධානී නව ප්‍රභේදයේ වාර්තා වීමත් සමගම ප්‍රංශීය ප්‍රමුඛ රටවල් කිහිපයක් තමන්ගේ දේශ සීමා ආවරණය කරගත්ත බ්‍රිතාන්‍යයෙන් මේ හේතුව නිසා බ්‍රිතාන්‍යයට ආහාර රැගෙන එන ලොරි රථ විශාල සංඛ්‍යාවක් ඩෝව සමුද්‍ර සන්ධිය ආසන්නයේ ඉංග්‍රීසි චැනලය ආසන්නයේ ඔවුන්ගේ බහලුම් සිදු කරන ඒ චැනලය ආසන්නයේ සිරවීමකට ලක් වුණා. ඉතින් මේ හේතුවෙන් ආහාර ලබා ගැනීමට හැකියාවක් ලැබේද යන්න කියන බිය පදනම් කරගනිමින් සාමාන්‍ය ඉල්ලුමට වඩා එහා ගොස් බ්‍රිතාන්‍ය වැසියන් ආහාර රැස් කිරීමට පටන් ගත්තා. මෙම නව වෛරසයේ වාහකයන් ඔස්ට්‍රේලියාව, යිස්ලන්තය, ඉතාලිය, නෙදර්ලන්තය සහ ඩෙන්මාර්ක් යන රටවලින්ද මේ වන විට සොයාගෙන තිබෙනවා. මේ අතර දකුණු අප්‍රිකාවේද නව ජානකීයතයක් සහිත වෛරසයක් පැතිර යන බවට අනාවරණ වී තිබෙනවා. රටේ ප්‍රාන්ත කිහිපයක පැතිර යන මෙම නව ප්‍රභේදය VUI 2020 එක ප්‍රභේදයට වඩාත් සමාන නමුත් වෙනස් ලක්ෂණ සහිතයි. එමෙන්ම මේ කාණ්ඩය ඉතා පහසුවෙන් තරුණ ප්‍රජාව අතර පැතිර යන බවත් වාර්තා වනවා. කොවිඩ් වසංගතය ආරම්භ වී මේ වන විට වසරකට ආසන්න වෙමින් පැවතියද ඇන්ටාර්ක්ටික් මහද්වීපයෙන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වූයේ නැහැ. එම මහද්වීපයෙන්ද ආසාදිතයන් හමු ඇතැයි විදේශ මාධ්‍ය අද වාර්තා කළා. මෙලෙස ආසාදිතයන් 36 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ ඇන්ටාර්ක්ටිකාවේ බර්නාඩෝ ඕහිගින්ස් පරීක්ෂණ මධ්‍යස්ථානයෙන්. එම පිරිසෙන් 26 දෙනෙකුම ඇන්ටාර්ක්ටික් මහද්වීපයේ රාජකාරිහි නිරත චිලි හමුදා සමාජිකයන් වන අතර සෙසු 10 දෙනා නඩත්තු සේවකීන්. මේ වන විට ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 1,01,00,000කට ආසන්න ප්‍රමාණයක්, බ්‍රසීලයෙන් 73,20,000ක්, රුසියාවෙන් 29,06,000ක්, ප්‍රංශයෙන් 24,91,000ක් සහ එක්සත් රාජධානියෙන් ආසාදිතයින් 21,10,000ක් වූ සංඛ්‍යාවක් වාර්තා වනවා. ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන 7,84,00,000ක්ම වගොස් ඇති අතර වාර්තා වන මරණ ගණන 17,26,000කට අධිකයි. විදෙස් රටවලින් ඖෂධ ගෙන්වීම නවත්වා මෙරට තුළ ඖෂධ නිෂ්පාදනය කිරීමට පියවර ගැනීම අපගේ වගකීමක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නව ඖෂධයක් හඳුනා දීමේ අවස්ථාවට එක් වෙමින්. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව නිෂ්පාදනාගාරය සහ ඖෂධය හඳුන්වා දීම අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. ඒ වගේම මේ ෆ්ලූක්ලොක්සසිලින් කියන බෙහෙත අද අපි එළි දැක්වුවා. එය රාජ්‍ය අංශය සඳහා රුපියල් මිලියන 550ක් පමණත්, පෞද්ගලික අංශය සඳහා රුපියල් මිලියන 450ක් පමණත් පිටරටින් ගේන ඔක්කොම රුපියල් බිලියනයක් පමණ වෙනවා. අපි දන්නවා 70%ක් විතර ඖෂධ ගෙන්නන්නේ ඉන්දියාවෙන්, පාකිස්තානයෙන්, බංගලදේශයෙන්. ඉතින් එහෙම අපි ගේනවා නම් ඇයි අපිට තියෙනවා වගකීමක් මේ රටේ ඒ ඖෂධ නිෂ්පාදනය කරන්න. ඒ සඳහා අවශ්‍ය ඥානය, බුද්ධිය තියෙන පිරිස ඉන්නවා. එවැනි අවස්ථාවකදී මම දන්නේ අපි ඥානයෙන්, බුද්ධියෙන්, ඒ ක්‍රියාකාරීත්වයෙන් සේවයක් ලබාගත යුතුයි අපි විශ්වාස කරනවා. අද රාත්‍රියේ සබරගමුව, දකුණ, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාවෙන් උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට දැඩි බලපෑම් එල්ල වුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපයේදී වාර්තා වූ අධික වර්ෂාපතනය හේතුවෙන් පොළොන්නරුව මරකලපුව ප්‍රධාන මාර්ගය මනම්පිටිය කොටලිය ප්‍රදේශයෙන් ජලයෙන් අඩ වී තිබෙනවා. ඒ දිනේදී අඩි 4ක් දක්වා උසකට මාර්ගයේ ජලයෙන් පිරී ගොස් තිබීම හේතුවෙන් සැහැල්ලු වාහන ධාවනය తాවකාලිකව නවතා දැමුණු අතර අද පෙරවරුවේ සැහැල්ලු වාහන ධාවනය සඳහා මාර්ගය විවෘත කෙරුණා.
ගන්න බෑ පිටිපස්සට ගන්න බෑ. යන්න බෑනේ. ඔය දොර ඇරලා බලන්න හිමීට පාරට යන්නේ. එමෙන්ම පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් මට්ටමට පැමිණ ඇති අයුරුයි මේ. මේ අතර පසුගිය දින කිහිපය පුරා අනුරාධපුර දිස්ත්‍රික්කයට දැනුණු අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු 31කින් 6ක් අඩි 2 බැගින් විවෘත කර ඇති අතර කලාවැවේ සොරව් 2ක් විවෘත කර තිබෙනවා. එබැවින් ජලාශය දෙපස ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස මහවැලි සංවර්ධන අධිකාරිය දැනුම් දෙනවා. මෙතර මරකරපු දිස්ත්‍රික්කයෙන්ද ඉකුත් දින කිහිපයේදී අධික වර්ෂාපතනයක් වාර්තා වූ අතර ඒ හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 14ම ජලයෙන් යට වී තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. මැරින් ඩ්‍රයිව් පස්වන අධීරවන කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට ගෝල්ෆේස් හෝටලය දක්වා වන කොටස සංවර්ධනය කිරීම නිරීක්ෂණය කිරීම සඳහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහි අද පැමිණියා. මැරින් ඩ්‍රයිව් පස්වන අධීරයේ සමස්ත දුර ප්‍රමාණය මීටර 600ක් වන අතර මන්තිරු 4කින් සමන්විත මාර්ගය ඉදිකිරීම සඳහා වෙවන මුදල රුපියල් මිලියන 238ක්. නිකවරඩේ ගලගෙදර ප්‍රදේශයේ අධික ලෙස අබලන් වූ මඩ සහිත මාර්ගයකින් මෘතදේහයක් සුසාන භූමිය වෙත රැගෙන යන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. පාට බොරළු කැටයක් දාලා නැහැ 1990 ගණන් වල ඉඳලා. එසමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.